මේ වීඩියෝ ටියුටෝරියල් එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ෂෙයාර්ස් ගැන. ෂෙයාර්ස් ගැන, ෂෙයාර්ස් වර්ග ගැන, ෂෙයාර්ස් ඉෂුව කරන එක ගැන මේ දේවල් ගැන කතා කරන්න කලින් අපි මුලින්ම සිම්පල් අයිඩියා එකක් ගමු. මොකක්ද ෂෙයාර් එකක් කියන්නේ කියලා. ෂෙයාර් එකක් කියලා කියන්නේ සිම්පලි ගත්තොත් එහෙම ව්‍යාපාරයක කොටසකට තියෙන අයිතිකාරයත්වයක්. එහෙම නැත්නම් ව්‍යාපාරයේ ඕනර්ෂිප් එක කොටස් කියලා අපි වෙන් කරලා එක් එක් පුද්ගලයන්ට දෙනවා. අපි උදාහරණයක් විතර ගත්තොත් යම්කිසි ව්‍යාපාරයක් පටන් ගන්න ඔයාට අවශ්‍ය වෙනවා රුපියල් ලක්ෂයක මුදලක්. මේ ලක්ෂයක මුදල ඔයාලඟ මේ අවස්ථාවේ රුපියල් ලක්ෂයක් නැත්තම් ඔයාට මේ ව්‍යාපාරය තනියම පටන් ගන්න බෑ. ඔයාලඟ රුපියල් ලක්ෂයක මුදලක් තිබ්බනම් ඔයාට පුළුවන් මේ ලක්ෂය ව්‍යාපාරය පටන් ගන්න මේ ව්‍යාපාර ආයතනයේ තනි ෂෙයාර් හෝල්ඩර් බවට පත් වෙන්න. එතකොට මුළු ව්‍යාපාරයටම තියෙන එක ෂෙයාර් එකයි. ඒ ෂෙයාර් එකේ අයිතිකාරයා ඔයා බවට පත් වෙනවා. හැබැයි ඔයාට රුපියල් ලක්ෂයක මුදලක් නැත්තම් ඔයාට එතකොට අවශ්‍ය වෙනවා මේ ව්‍යාපාරයේ ඕනර්ෂිප් එක වෙනත් කෙනෙක්ට දීලා ඔවුන්ගෙන් මුදල් අරගෙන මේ ව්‍යාපාර කටයුත්ත පටන් ගන්න. මේ දේ කරන්න ඔයා මොකද කරන්නේ? මේ ව්‍යාපාරය කොටස් වලට කඩනවා. ඔයාට අවශ්‍ය නම් මේ ව්‍යාපාරයේ කොටස් වලට කඩන්න. එහෙනම් ඔයා මොකද කරන්නේ? කොටසක වටිනාකමක් එතලා හරිය අපි කියනවා වටිනාකම රුපියල් 100යි. එතකොට එක කොටසක් රුපියල් 100යි. එතකොට රුපියල් 100 ගානේ කොටස් 1000ක් තියෙනවා. එතකොට මේ ව්‍යාපාරය කෑලි 1000කට අපි කඩනවා. රයිට්? මේ ව්‍යාපාරයේ කෑලි 1000කට කඩලා අපි කියනවා විවිධ පුද්ගලයන්ට හරි මේ ව්‍යාපාරයේ ඕනර්ෂිප් එක දැන් දෙන්න කැමති කෙනෙක්ට රුපියල් 100ක් දාලා ඔයාට පුළුවන් මේ ව්‍යාපාරයේ කොටස් අරගන්න. එතකොට ඒ කියලා පුද්ගලෙක් එක කොටසක් ගන්නවා. තව පුද්ගලෙක් මේකේ කොටස් දෙකක් ගන්නවා. තවත් පුද්ගලෙක් මේකේ කොටස් 4ක් විතර අරගන්නවා. තව කෙනෙක් මේකේ 110ක ප්‍රමාණයක් අරගන්නවා. මේ ආදී විදිහට එතකොට මේ ව්‍යාපාර ආයතනයේ කොටස් වලින් ඔවුන් ව්‍යාපාරයේ ඕනර්ෂිප් එක එහෙම නැත්නම් ව්‍යාපාරයට ප්‍රාග්ධනය යොදලා ව්‍යාපාරයට ඉන්වෙස්ට් කරලා ඒ ව්‍යාපාරයේ ඕනර්ෂිප් එකක් ඔවුන් ලබා ගන්නවා. අන්න ওই විදිහට ඕනර්ෂිප් එක පැත්තකින් ව්‍යාපාරයේ පැත්තෙන් ඔවුන් ඕනර්ෂිප් එක දෙනවා. ෂෙයාර් හෝල්ඩර් ගේ පැත්තෙන් ඔවුන් ව්‍යාපාරයට මුදල් ආයෝජනය කිරීමක් කරනවා. ඔන්න ওই දේ තමයි ෂෙයාර්ස් වලින් සිද්ධ වෙන්නේ. එතකොට මේ රුපියල් 100 ගානේ අපි නිකුත් කරන එකට කියනවා කොටසක per value එක වටිනාකම කියලා. එතකොට ඉස්සර 2007 සමාගම් පනත එන්නට කලින් ලංකාවේ ෂෙයාර් එකක වටිනාකමක් ගත්තම කොටස් දෙකක් තිබුණා nominal value සහ per value කියලා. නමුත් 2007 සමාගම් පනතෙන් පස්සේ මේ nominal value කියන concept එක අයින් කරලා per value විතරයි දැන් එක value එකක් විතරයි ෂෙයාර් එකකට තියෙන්නේ. nominal එහෙමත් නැත්නම් නාමික වටිනාකමක් කියලා එකක් නැහැ. ඔන්න ඔය බේසික් අයිඩියා එකත් එක්ක අපි දැන් ඉස්සරහට කතා කරගෙන යමු. දැන් ඔයාලට යම් අයිඩියා එකක් තියෙනවා මොකද්ද ෂෙයාර් එකක් කියන්නේ කියලා. A company divides its ownership into shares. දැන් මේ company එකේ ownership එක තමයි කොටස් වලට කඩලා කැමති කට්ටියකට කැමති ප්‍රමාණයක් අරගන්න කියලා බෙදලා දුන්නේ. It expresses the ownership relationship between the company and the shareholders. Now, when a person buy a share, that will create a ownership. Right? So that person become a owner for a particular share of the company. Now he owns this particular share of the company. So if someone purchased 50% of the shares, that person will own the 50% of ownership of the company. So therefore shares makes a relationship between the company and the shareholder. Right. Now with that idea, we are going to learn about the nature of shares. Now, section 49 says, share shall be a movable property. ෂෙයාර් එකක් කියලා කියන්නේ immovable property එකක් නෙමෙයි, movable property එකක්. ඒක තවත් පුද්ගලයෙක් එක්ක හුවමාරු කරගන්න පුළුවන්. ඊළඟට කියනවා subject to company articles, share in a company shall confer the holder right to one vote, right to equal share dividend paid by the company, right to an equal share. Now, this kind of shares we call ordinary shares. Right? We are going to learn in detail about these types of shares. Now in general, what company can issue is ordinary shares. Ordinary shares එහෙම නැත්නම් සාමාන්‍ය කොටස් තමයි අපි ව්‍යාපාරයක අනිවාර්යයෙන්ම නිකුත් කරන shares වර්ගය. එතකොට section 49 කියනවා company එකකට පුළුවන් ඒ company එකේ articles වලින් කියලා තියෙන ක්‍රමවේදයක් තියෙනවා නම් ඒවත් එක්ක comply වෙන විදිහට confer කරන්න පුළුවන් shareholder කෙනෙක්ට voting right එකක්. right? හැම ගන්න ෂෙයාර් එකකටම එතකොට එක්තරා පුද්ගලයෙක් කම්පැනි එකක ෂෙයාර්ස් 10ක් ගන්නවා නම් ඔහුට වෝට්ස් 10ක් තියෙනවා. යම් කිසි පුද්ගලයෙක් එක ෂෙයාර් එකක් නම් ගන්නේ ඔහුට තියෙන්නේ එක
වෝටිං රයිට් එක වෝට් එකයි තියෙන. අර එතකොට පුද්ගලයා මත පදනම් වෙලා නෙමේ වෝට්ස් ඩිසයිඩ් වෙන්නේ. ව්‍යාපාරයේ ෂෙයාර්ස් ප්‍රමාණය මත පදනම් වෙලා තමයි ඩිසයිඩ් වෙන්නේ කොච්චරක් යට වෝටිං රයිට්ස් තියෙනවද කියලා. එතකොට හැම ෂෙයා එකකටම ඊක්වල් වෝට් එකක් තියෙනවා. ඒ වගේම තමයි හැම ෂෙයා එකකටම ඊක්වල් ෂෙයා ඩිවිඩන්ඩ් එකක්. ලාභාංශ ගෙවනකොට වර්ෂ අවසානයේදී කම්පැනි එක ලාභ ලබලා තිබුණොත් එහෙම මේ හැම ෂෙයා එකකටම සමාන ඩිවිඩන්ඩ් ගෙවීමක් කරන්නට ඕනේ මේ ඕඩිනරි ෂෙයාර්ස් යටතේ. ඒ වගේම අවසානයේදී සර්ප්ලස් ඇසට් එකක් තිබුණොත් ලික්විඩේෂන් එකකදී ව්‍යාපාරය බුන්වත් වෙලා වහන්න හදන අවස්ථාවේදී දැන් හැම ණයක්ම ගෙවලි වුණා පස්සේ ව්‍යාපාරයට තවත් ඉතුරු වෙච්ච ඇසට්ස් තියෙනවා නම් සර්ප්ලස් ඇසට් එකක් තියෙනවා නම් ඒ ඇසෙට් ඩිස්ට්‍රිබියුට් කරනකොට ඒ බෙදෙන ඇසෙට්ස් වලට ඊක්වල් ෂෙයා එකක් ලබා ගැනීමේ රයිට් එකකුත් ෂෙයා හෝල්ඩර්ස්ලාට තියෙනවා. ඉතින් ඔන්න ඔය දේවල් තමයි ජෙනරලි ඕඩිනරි ෂෙයා හෝල්ඩර් කෙනෙක්ට තියෙන රයිට්. එතකොට මේ නේචර් ගත්තාන් පස්සේ ඕඩිනරි ෂෙයා හෝල්ඩර්ස්ලා ඉන්නවා. එතකොට කම්පැනි එකකට ඕඩිනරි ෂෙයාර්ස් විතරද ඉෂුව කරන්න පුළුවන් කියන ප්‍රශ්නේ එනවා. නෑ, කම්පැනි එකට ඕඩිනරි ෂෙයාර්ස් විතරක් නෙමෙයි. ඊළඟට සබ්සෙක්ෂන් 3 එකේ කියනවා සෙක්ෂන් 49 කම්පැනි මේ ඉෂු ඩිෆරන්ට් ක්ලාස් ඔෆ් ෂෙයාර්ස්. වෙනස් වෙච්ච ඩිෆරන්ට් ක්ලාස් ඔෆ් ෂෙයාර්ස් ඉෂු කිරීමේ හැකියාව තියෙනවා කියලා එතනදී යාලට කැමති විදිහේ රයිට්ස් ඩිසයිඩ් කරන්න පුළුවන්. රිඩීමබල් ෂෙයාර්ස් ඉෂු කරන්න පුළුවන්. ප්‍රිෆරෙන්ෂල් රයිට් එකක් තියෙන ෂෙයාර්ස් ඉෂු කරන්න පුළුවන්. ලිමිටඩ් සහ කන්ඩිෂනල් වෝටිං රයිට් සමහරලාට වෝටිං රයිට් නැතුව ෂෙයාර්ස් ඉෂු කරන්න පුළුවන්. මේ ආදී විදිහට එක එක වෙනස්කම් කරලා විවිධ වර්ගයේ ෂෙයාර්ස් ඉෂු කිරීමේ හැකියාවක් තියෙනවා. අපි මේ ෂෙයාර්ස් වර්ග වෙන වෙනම දැන් ඉස්සරහදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට කලින් පුංචි අයිඩියා එකක් ඔළුවේ තියාගන්න ඇයි මේ විවිධ වර්ගයේ ෂෙයාර්ස් ඕන වෙන්නේ කියලා. දැන් කම්පැනි එකේද අපි මේක ඉස්සරහට කතා කරනකොට ඔයාලට දකින්න හම්බ වෙවි. මේ එක එක ෂෙයාර්ස් වර්ග වලට යුනික් වෙච්ච කැරක්ටරිස්ටික්ස් තියෙනවා. යුනික් වෙච්ච ෆීචර්ස් තියෙනවා. එතකොට සමාගමකට සමාලාට අවශ්‍ය වෙනවා සමාගමේ ඕනර්ෂිප් එක දෙන්නේ නැතුව සමාගමට මුදල් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙන. දැන් උදාහරණයක් විදිහට දැන් සමාගමේ ෂෙයා හෝල්ඩර්ස්ලා 500ක් විතර ඉන්නවා. මෙයාලට අවශ්‍ය වෙන තවත් රුපියල් ලක්ෂයක විතර මුදල් ප්‍රමාණයක් ලබා ගන්න ඉස්සරහට කරන බිස්නස් කටයුත්තක් සම්බන්ධයෙන් මේ ව්‍යාපාර කටයුත්තට රුපියල් ලක්ෂයක මුදලක් ඕනේ. දැන් මෙයාලට කම්පැනි එකෙත් මුදල් නැහැ. එයාලට ඕනේ වෙනවා මේක ෂෙයාර්ස් ඉෂු කරලා ලබා ගන්න. හැබැයි කම්පැනි එක කැමති නැහැ තවදුරටත් තවත් අලුත් ඕනර්ස්ලා එහෙමත් නැත්නම් කම්පැනි එකේ වෝටිං රයිට් එකට බලපෑමක් කරන්න පුළුවන් ඕනර්ස්ලව මේ ව්‍යාපාරයට බඳව ගන්න. එහෙම නැත්නම් මේ ව්‍යාපාරයේ තව ඕනර්ස්ලා ඇති කරගන්න. අන්න එහෙම අවස්ථාවකදී දැන් ඕඩිනරි ෂෙයාර්ස් ඉෂු කරොත් එහෙම එයාලට වෝටිං රයිට් එකක් ලැබෙනවා. එතකොට එයාලා ඕනර්ස්ලා බවට පත් වෙනවා. ඒ නිසා එයාලගේ රික්වයර්මන්ට් එකට හරියන විදිහට දෙයක් කරගන්න බැරි නිසා කම්පැනි එක මොකද කරන්නේ ෂෙයාර්ස් ඉෂු කරනවා. හැබැයි වෝටිං රයිට්ස් නැතුව. රයිට්? අපි එතකොට ඒවට කියනවා non voting shares කියලා. එතකොට ඒ විදිහේ ෂෙයාර්ස් ඉෂු කරාම එයාලගේ රික්වයර්මන්ට් එක තිබුණේ රුපියල් ලක්ෂයක මුදල් ලබා ගන්න. එතකොට ඒ ලක්ෂයක මුදල් ලබා ගන්න පුළුවන්. ඒ වගේම එයාලගේ රික්වයර්මන්ට් එක තිබුණේ ඔවුන් පරිපාලනයට එහෙම නැත්නම් ඕනර්ෂිප් එක නොදී මුදල් ලබා ගන්න. එතකොට voting rights නොමැතිව ෂෙයාර්ස් ඉෂු කරාම එයාලගේ ඒ රික්වයර්මන්ට් එකත් සැටිස්ෆයි කරගන්න පුළුවන්. එතකොට ආයතනයේ රික්වයර්මන්ට් එකට අනුව වෙනස් වෙච්ච විවිධ වර්ගයේ ෂෙයාර්ස් ඉෂු කිරීමේ බලයක් සෙක්ෂන් 79 යටතේදී ආයතනයට ලබා දීලා තිනවා. company may issue different classes of shares including redeemable shares, preferential rights ඔය ආදී විවිධ විදිහට නම් වලින් අපි හඳුන්වනවා. දැන් අපි බලමු මේ විවිධ වර්ග වලින් හඳුන්වන types of shares මොනවද කියලා. පළවෙනි අපි ඉගෙන ගන්න ෂෙයා වර්ගය තමයි ordinary shares. ඊළඟට අපි ඉගෙන ගන්නවා preference, deferred, non-voting, redeemable මේ ආදී විවිධ නම් වලින් shares වර්ග ඉගෙන ගන්නවා. දැන් අපි එකින් එක මේ shares වර්ග බලමු. ordinary shares එහෙම නැත්නම් අපි මේවට කියනවා සාමාන්‍ය කොටස් කියලා. සාමාන්‍ය කොටස් තමයි සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම සමාගමකින් නිකුත් කරන කොටස් වර්ගය. හැම සමාගමක්ම අනිවාර්යයෙන්ම නිකුත් කරන ෂෙයා වර්ගය තමයි මේ අපි කියන සාමාන්‍ය shares එහෙම නැත්නම් ordinary shares කියලා කියන්නේ. It's the basic form of shares. Most companies have ordinary shares. And the ordinary shares are subject to the Companies Act, Companies Articles, and these are the features of the ordinary shares. Now, first feature is one vote per one share. Right? යම් කිසි පුද්ගලෙක් එක ෂෙයා එකක් ගත්තොත් ඔහුට හම්බ වෙනවා එක voting right එකක්. ඒ වගේම ඔහු entitled වෙනවා equally in dividends. Dividends වලට equally ලාභාංශ ලබා ගන්නකොට මේ හැම කෙනෙක්ම equal dividend එකක් ලබා ගැනීමේ right එකක් තියෙනවා. ඊළඟට කියනවා if the company is wound up, company එක වහන අවස්ථාවකදී
share in proceeds of the company assets after all the debts have been paid. දැන් මෙතනදී ඔවුන්ට ordinary shareholdersලට preferential right එකක් හම්බ වෙන්නේ නැහැ. දැන් අපි ගත්තොත් ආයතනයේ ordinary shareholdersලා ඉන්නවා. ordinary shares තියෙන කට්ටිය 50ක් ඉන්නවා. right shareholdersලා. preferential right එක තියෙන 10ක් ඉන්නවා. දැන් යම් හදිසි අවස්ථාවකදී ව්‍යාපාරයේ කටයුතු පවත්වාගෙන යන්න බැරුව අපි කලින් ඉගෙන ගත්ත winding up video tutorial එකේදී ඉගෙන ගත්ත විදිහට දැන් ආයතනයේ wind up කරන්න කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් wind up කරනකොට ඔක්කොම ටික ගෙවීම් කරලා ඉවරුණාට පස්සේ දැන් ගෙවීම් කරගෙන යන ඕඩ එකේදී මුලින්ම එයාලා කන්සිඩර් කරන්නේ මේ preferential right එකක් තියෙන preferential shareholders. එතකොට මේ preferential shareholders ලගේ එයාලගේ debts තියෙනවා නම් ඒව ගෙවල් ඉවර වෙලා අනෙකුත් creditors ලගේ තේ හැමෝගෙම දේවල් කරලා ඉවරලා අන්තිමටම තමයි ordinary shareholders ලව කන්සිඩර් කරන්නේ. අන්න ඒ කාරණාව නිසා එතනදී කියනවා ordinary shareholders ලට preferential right එකක් හම්බෙන්නේ නැහැ. එයාලට හැම share එකකටම එක vote එකක් තියෙනවා. equally dividends හම්බෙනවා. ඒ වගේම තමයි අනෙක් පැත්තට අපිට demerits ඉතර ගන්න තියෙනවා. company එකක් වහන අවස්ථාවේදී wound up කරන අවස්ථාවේදී priority එකක් හම්බෙන්නේ නැහැ. company assets after the proceeds of the company assets after all the other debts have been paid. අනිත් හැම debt එකක්ම pay කරාට පස්සේ ordinary shareholders ලා දිහා එයා consider කරන්නේ. දැන් මෙහලට voting right එකක් තියෙනවා. ඒ වගේම right to unrestricted participation in the dividends of the company and to the distribution of its remaining property. right හැමෝගෙම ඒවා pay කරාට පස්සේ තමයි unrestricted participation එක ලැබෙන්නේ. The risk is that holders of ordinary shares will be entitled to dividends only if company makes profit. Right? දැන් මේකේ තමයි වැදගත් කාරණාවක්. දැන් අපි ඉස්සරහට කතා කරනවා preferential voting right එක තියෙන පුද්ගලයන්ව. එතකොට ඔවුන් ආයතනයේ ඔවුන් shares අරගන්න අවස්ථාවේදීම කියනවා අපි මෙන්න මෙච්චර ප්‍රමාණයක් අවුරුදු අන්තිමට 100%ක dividend එකක්. එහෙම නැත්නම් යම් agreed amount එකක් කියලා decide කරගන්නවා. එතකොට ආයතනයේ අවුරුදු අවසානයේදී profit උනත් loss උනත් අර preferential shareholders ලට agree වෙච්ච ඒ dividend ප්‍රමාණය ඔවුන්ට අනිවාර්යයෙන්ම ගෙවිය යුතු වෙනවා. හැබැයි අපි ගත්තොත් ordinary shareholders ලට ඒ විදිහට agree වෙන dividend amount එකක් නැහැ. ලාභාංශ ප්‍රමාණයක් නැහැ. අවුරුදු අන්තිමේදී ordinary shareholders ලට dividend එකක් ගෙවන්නේ only if the company makes profit. company එකේ profit ලැබුවොත් විතරයි ordinary shareholders ලට dividend එකක් ලැබෙන්නේ. එතකොට ඒ dividend එක equally යාලා හැමෝටම ලැබෙනවා. නමුත් company එක profit ලැබුවොත් විතරයි. එතකොට අවුරුදු අන්තිමේදී ordinary shareholders ලට dividend එකක් ලැබෙයිද නැද්ද කියන එක guarantee කරන්න බෑ. ව්‍යාපාරයේ ලාභ ලබනවා නම් උන්ට ලැබෙනවා. හදිස්සියවත් ව්‍යාපාරයේ පාඩුවක් ලබනවා නම් උන්ට කිසිම dividend එකක් ලැබෙන්නේ නැහැ. නමුත් පාඩු ලැබුවත් preferential right එකක් තියෙන shareholders ලට ඒ agree වෙච්ච amount එකේ ලාභාංශය අවුරුදු අන්තිමේදී හම්බ වෙනවා. ඔන්න ඕක තමයි ordinary shareholders ලා ගැන අපිට මූලික වශයෙන් දැනගන්න තියෙන්නේ. ඊළඟට preference shares ගන්නකොට දැන් අපි අර ordinary shares එක්කම මේ preference shares ගැන යම් කිසි කාරණාවක් කතා කරා. මේ වචනේ කියන වගේ preference. In these type of shareholders they get the preferential over all the other shareholders. Now section 49(3)(b) says company can issue shares having ranking above ordinary shares in specified aspect. ordinary shareholders ලට එහෙමත් නැත්නම් ordinary share වලට වඩා preferential එකක් තියෙන ඊට වඩා rank එක උඩින් තියෙන shares issue කිරීමේ බලයක් section 49(3)(b) යටතේදී company එකට ලබා දීලා තියෙනවා. එවැනි අවස්ථාවකදී priority to a fixed dividend and a return of capital in a winding up. මෙයාලට තියෙන විශේෂ කාරණාව තමයි දැන් මම කියවනේ ordinary shareholders ලට dividend එක fix නැහැ කියලා. ordinary shareholders ලගේ dividend එක fix නැහැ. ආයතනයේ profit ලැබුවොත් විතරයි ordinary shareholders ලට dividend එකක් ලැබෙන්නේ. But when it comes to the preference shareholders, they gain a priority to a fixed dividend. It is immaterial whether the company has earned loss or if the company has earned profit. Even though it is a profit or a loss, at the end of the year, preferential shareholders are entitled to the fixed dividend which they agreed upon when they are buying the shares of the company. ඒ වගේම තමයි දැන් උදාහරණයක් විදිහට හිතන්න යාලා agree වෙනවා යම් කිසි 105ක dividend එකකට. ආයතනයේ ලාභ ලබනවා 140ක ප්‍රමාණයකින්. නමුත් 140ක ප්‍රමාණයේ ලාභ ලැබුවා කියලා
ප්‍රිෆරෙන්ෂල් ෂෙයාර්හෝල්ඩර්ස්ලාට වැඩිපුර ෂෙයාර්ස් ඩිවිඩන්ඩ් එකක් ලැබෙන්නේ නැහැ. ඔවුන්ට ලැබෙන්නේ අර ඇග්‍රී වෙච්ච ප්‍රමාණය විතරයි. නමුත් ඕඩිනරි ෂෙයාර්හෝල්ඩර්ස්ලාට එතකොට ඒ වැඩි වෙච්ච ප්‍රමාණයෙන් මේ ඩිවිඩන්ඩ් එක ලැබීමක් වෙනවා. ආයතනයේ ලොස් වෙනවා නම් ඕඩිනරි ෂෙයාර්හෝල්ඩර්ස්ලාට ප්‍රොෆිට් එකක් මේ ඩිවිඩන්ඩ් එකක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි අනිත් පැත්තට ප්‍රිෆරෙන්ස් ෂෙයාර්හෝල්ඩර්ස්ලාට යට ගැරන්ට් කරපු ෂුවරිටි එකක් තියෙනවා අවුරුද්ද අන්තිමට මෙන්න මේ ඇග්‍රීඩ් වෙච්ච amount එක මේ ඇග්‍රී වෙච්ච ඩිවිඩන්ඩ් ප්‍රමාණය ලැබෙනවා කියලා. හැබැයි ආයතනය විශාල ලාභයක් ලැබුවත් වැඩි ලාභ ප්‍රමාණයක් ලැබුවත් ඒ වැඩි ලාභ වෙච්ච ප්‍රමාණයට අනුපාතිකව ඔවුන්ගේ ඩිවිඩන්ඩ් එක වැඩි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය කියන කාරණා තමයි ඕඩිනරි ෂෙයාර්හෝල්ඩර්ස් සහ ප්‍රිෆරෙන්ස් ෂෙයාර්ස් අතර අපිට වෙනස්කමක් ඉදිරියට තව ගන්නටත් පුළුවන්. ඒ වගේම අපි කිව්වා ප්‍රිෆරෙන්ෂල් ෂෙයාර්හෝල්ඩර්ස්ලාට ප්‍රයොරිටි එක ලැබෙනවා to return of capital in winding up. ව්‍යාපාරයේ බොන්වත් වුණොත් බංකොලොත් වුණොත් winding up process එකේදී priority shares එහෙම නැත්නම් preferential shareholdersලාට priority එක ලැබෙනවා එයාලගේ capital එක return කරන්න. එයාලා දාපු මුදල් එයාලට මුලින්ම ලැබෙනවා. එයාලට priority එකක් ලැබෙනවා ordinary shareholdersලාට කලින්. එතකොට preferential shareholdersලාගේ මුදල් ගෙවල ඉවරලා තවත් සල්ලි ව්‍යාපාරේ ඉතුරුලා තිබුණොත් විතරයි ordinary shareholdersලාගේ capital එක return කිරීමක් වෙන්නේ. These usually confer rights to a preferential dividends which may cumulative or non-cumulative. The terms relating to the preference shares have to be clearly stated at the time of issue. The ordinary shareholders like rules ටික අපි basically act එකේම තියෙනවා. නමුත් අපි කෙනෙක්ට preference shares issue කරනවා නම් ඔවුන්ට දෙන preferences මොනවද? fixed dividend එකක්ද? තව මොනවද දෙන preferences කියලා clearly state කරන්න ඕනේ at the time of the issue. ඔවුන්ට shares නිකුත් කරන අවස්ථාවේදී clearly සඳහන් කරන්න ඕනේ ඔයාලට මොන preferential rights දෙන්නේ මොනවද මේකට අදාළව තියෙන terms කියලා in clear terms in clear language that has to be mentioned. Right? So that is what you have to learn for the preference shares. Now we are going to learn about deferred shares. This is not much important because even deferred share is not a popular one among the modern companies. Basically, in modern world company, the tendency is to not to issue deferred shares because deferred share does not give any right for the company. So therefore, people are not tend to buy deferred shares. But however, generally these deferred shares are issued to the founders or directors of the company. So they are gaining nothing but just a mere recognition that they are shareholders of the company. So these shares receive no rights to a company's remaining assets in the event of bankruptcy until all common and preferred shareholders have been paid. එතකොට අර ordinary shareholders ලා ඉන්න හැමෝගෙම දේවල් කරලා ඉවරනාට පස්සේ තමයි deferred shares ලාට මොන හරි දෙයක් තියෙනවා නම් දෙන්න තියෙන්නේ. අර මේ ඒ වගේම මේ shares ලාට issue කරන්නේ with limited rights. සමහරවිට එයාලට voting rights උත් නැහැ. මේ ආදී විදිහට අර ඒ ආදී විදිහට deferred shares ලාට limited rights එක issue කරන නිසා මේ deferred shares කියන එක වැඩි වශයෙන් සමාගම් අතරේදී issue කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට අපි කතා කරන්නේ non voting shares. මේ non voting shares කියන්නේ අර මම කලින් කියපු example එකේ විදිහටම non voting shares කියලා කියන්නේ ordinary sharesම තමයි but without voting right. Right? voting right එකක් නැතුව issue කරන ordinary shares වලට අපි කියනවා non voting shares කියලා. එතකොට ordinary shareholder කෙනෙක්ට තියෙන features ordinary shareholder කෙනෙක්ට තියෙන rights ඒ විදිහටම non voting shareholder ට තියෙනවා except for the right to vote. Right? අර මම කලින් කිව්වා වගේ company එකට අවශ්‍ය වෙනවා නම් ordinary shares issue කරන්න. හැබැයි ව්‍යාපාරයේ control එක තවත් පිටට දෙන්න කැමති නැත්නම් එවැනි අවස්ථාවකදී ordinary shares issue කරන්නේ නැතුව ඔවුන් මොකද කරන්නේ? voting right එකක් නැතුව shares issue කරනවා. එතකොට company එකේ ownership එකට company එකේ management එකට බලපෑමක් වෙන්නේ නැති නිසා. Section 49(3)(c) says companies may issue shares which do not carry voting rights at all or which carry limited rights of voting in specified situation as set out in articles of association of the company. Right? එතකොට company එකට පුළුවන් එක්කෝ voting rights සම්පූර්ණයෙන් නැති do not carry voting rights at all කිසිම voting right එකක් නැතුව හරි එහෙමත් නැත්නම් limited rights. Right? ඒ situation එකේ විවිධ situations වලට විතරක් limited rights තියෙන shares issue කිරීමේ බලයක් company එකට තියෙනවා. හැබැයි මේ non voting shares issue කිරීමේ බලය තියෙන්නේ public listed companies වලට විතරයි. Such shares are usually issued for the purpose of retaining control with the promoters. අන්න ඒ කියන කාරණා තමයි. ඒතකොට ව්‍යාපාරයේ දැන් ඉන්න
ෂෙයාර්හෝල්ඩර්ස්ලාගෙන් දැන් ඉන්න ඕනර්ස්ලාගෙන් පිටතට ඕනර්ෂිප් එක යන්නේ නැතුව නමුත් ෂෙයා කැපිටල් එකත් වැඩි කර ගැනීමේ අරමුණෙන් තමයි non voting shares issue කරන්නේ. right? හරි. ඊළඟට අපි ඉගෙන ගන්න හදන ෂෙයා එක තමයි redeemable shares කියලා කියන්නේ. මේ redeemable shares කියලා කියන්නේ redeem කරගන්න පුළුවන් නැවත අත්පත් කරගන්න පුළුවන් වර්ගයේ shares. shares issue කරන අවස්ථාවේදීම කම්පැනි එක කියනවා මේ shares issue කරන්නේ for a period of 2 years. So at the end of 2 years, the company has the right to redeem the shares back to the company. Now it says redeemable shares are created on the understanding that they will be bought back by the company. The redemption may be at the option of the company or shareholder or on a fixed date or upon the occurrence of the event. දැන් ව්‍යාපාරයේ කියන අපි මෙන්න මෙහෙම ලොකු ඩීල් එකක් කරන්න හදන්නේ. මේ ව්‍යාපාරයේ මේ business involvement එක එහෙම නැත්නම් අලුතෙන් පටන් ගන්න project එක ආරම්භ වෙනකන් අපි ඔයාලට shares issue කරනවා. නමුත් මේ project එක පටන් ගත්තට පස්සේ company එකට නැවතත් ඒ shares අරගන්න පුළුවන් කියන understanding එක මතක තමයි shares issue කරන්නේ. එතකොට එවැනි අවස්ථාවකදී මේ අලුත් project එක පටන් ගත්තට පස්සේ company එකට option එක තියෙනවා ආයි ඒ නැවතත් shares vote back කරන්න නැවත ආපසු ලබා ගන්න. අන්න ඒ understanding එක මත යම්කිසි සිද්ධියක් සිදුවීම මත on the understanding of occurrence of an event or a fixed date company එක shares issue කරනවා නම් නැවත vote back කිරීමේ අරමුණත් එක්ක නැවත ඒක අරගන්නවා කියන understanding එකත් එක්ක අන්න එවැනි shares වලට අපි කියනවා redeemable shares කියලා. The price at which the shares must be redeemed may also specified either on the basis of a predetermined price or a formula. දැන් ඔන්න ප්‍රශ්නයක් ඇති වෙනවා. 2017 දී රුපියල් 100කට තමයි මේ කොටසක වටිනාකමක් තිබුණේ. දැන් ඔවුන් agree වුණා මේ කොටස් redeem කරනවා කියලා within 3 years after lapse of 3 years. අවුරුදු 3ක් ගත වුණාට පස්සේ මේ fixed date එකෙන් පස්සේ company එක නැවතත් මේ shares redeem කරගන්නවා කියලා තමයි දැන් මේ shares issue කරේ. issue කරන අවස්ථාවේ වටිනාකම 100යි. දැන් 2020 දීත් මේ shares රුපියල් 100ට මිලදී ගන්න බෑ. ආයතනයේ ඉන්වෝල්ව් වෙලා සමාගම දැන් ටිකක් ඩෙවලොප් වෙලා කාලයත් එක්ක වෙනස් වෙලා එතකොට ඒ කාලේ රුපියල් 100 වටිනාකමට දැන් shares නැවත ඔවුන්ට ලබා දෙන්න බෑ. එහෙනම් එවැනි අවස්ථාවකදී ආයි redeem කරගන්නේ the price at which the shares must be redeemed. redeem කරන අවස්ථාවේ price එක මොකක්ද කියන එකත් predetermined කරගන්න ඕනේ. එක්ක මේ issue කරන අවස්ථාවේදීම කියනවා අපි 2020 දී අරගන්නවා එක්ක මෙන්න මේ ෆෝමියුලා එකට අනුව දාලා ඒ ෆෝමියුලා එකකින් අපි එන amount එකට අපි redeem කරගන්නවා. එහෙම නැත්නම් කියනවා අද issue කරපු ගානේ 110ක increment එකක් ඇතුව 10ක් වැඩි කරලා අන්න ඒ ප්‍රමාණයට redeem කරගන්න. එක්ක 50කට අපි redeem කරගන්නවා. ඔන්න ඔය විදිහට predetermined කරගන්න ඕනේ. shares issue කරන අවස්ථාවේදීම අපි මොන basis එකෙන්ද කොයි ආකාරයටද determine කරගන්න කියලා redeemable price එක. ඔන්න ඕක තමයි redeemable shares කියලා කියන්නේ. දැන් අපි කතා කරන්න යන්නේ shares issue කරන එක ගැන. මේක ඉතාමත් වැදගත්. ගොඩක් exam වලදී මේ shares issue කිරීම ගැන ප්‍රශ්න අහලා තියෙනවා. shares issue කරනකොට ආයතනයක් විසින් shares issue කරන අවස්ථා දෙකක් තියෙනවා. Firstly, initial shares and the subsequent shares. Company issues shares when the company is incorporated. company එක incorporate කරන අවස්ථාවේදීම ආරම්භයේදීම company එක shares issue කරන අවස්ථා තියෙනවා. මේ initial shares issue කරනවා section 51 දක්වලා තියෙනවා. ඊට පස්සේ ආරම්භයේ දැන් business එක කරන් යන ප්‍රමාණවත් මුදලක් තියෙනවා. දැන් කාලයක් යනකොට ව්‍යාපාරයට ඕන වෙනවා මේක තව පොඩ්ඩක් expand කරන්න. එවැනි අවස්ථාවකදී company එකට අවශ්‍ය වෙනවා subsequent shares නැවතත් shares share capital එක වැඩි කරගන්න නැවතත් shares issue කිරීමේ අවශ්‍යතාවයක් පැන නගිනවා. අන්නේ subsequent shares ගැන කතා කරනවා section 52 සහ section 53. දැන් අපි බලමු මොනවද මේ issuing of shares කියන්නේ කියලා. මුලින්ම අපි බලමු initial shares කියන්නේ මොකක්ද කියලා. මේ initial shares කියන්නේ මොකක්ද කියලා section 50න් කියනවා. Immediately following incorporation, company shall issue to each shareholder named in the application shares to which that person is entitled. දැන් ඔයාලට මතක ඇති අපි incorporation එකේ කිව්වා මේ incorporation එක කරන application එකේ initial shareholdersලා ඔවුන්ව දක්වන්න ඕනේ මේ initial shareholdersලා හැමෝම අත්සන් කිරීමක් කරන්නට ඕන කියලා. එතකොට මේ initial shareholdersලා අත්සන් කරලා ඒ application එකේ නම සඳහන් හැම shareholder කෙනෙක්ටම ආරම්භයේදී incorporate කරපු අවස්ථාවෙන් පස්සේ
ඒ පුද්ගලයා එන්ටයිටල් ප්‍රමාණයට ෂෙයාස් ඉෂුව කරන්න ඕනේ. අන්න ඒක තමයි ඉනිෂියල් ෂෙයා ඉෂුව එකක් කියලා කියන්නේ. එතකොට මේ ඉනිෂියල් ෂෙයා එකක් ඉෂුව කරනකොට එහෙමත් නැත්නම් ෂෙයා එකක් ඉෂුව කරනකොට සෙක්ෂන් 51 කියනවා කම්පැනි may issue shares as it considers appropriate. no upper limit. කම්පැනි එක කොච්චරක් ෂෙයාස් ඉෂුව කරනවද කියලා අපර් ලිමිට් එකක් නැහැ. ඕන තරම් ෂෙයාස් ඉෂුව කරන්න පුළුවන්. හැබැයි ෂෙයාස් ඉෂුව කරනකොට කන්ඩිෂන් දෙකක් තියෙනවා. එකක් සෙක්ෂන් 52ට අනුකූල වෙන්න ඕනේ සහ සෙක්ෂන් 51ට අනුකූල වෙන්න ඕනේ. සෙක්ෂන් 52 කියන කන්සිඩරේෂන් 51 කියන ප්‍රීඑම්පටිව් රයිට්ස් අපි මේ දේවල් ගැන ඉස්සරහදී කතා කරමු. රයිට්. දැන් කම්පැනි එකට පුළුවන් ඕනම විදිහට මෙතන ඉතාමත් වයිඩ් වචනයක් දාලා තියෙන කම්පැනි මේ ඉෂුව ෂෙයාර්ස් as it considered appropriate. කම්පැනි එකට appropriate කියලා හිතන ඕන තරම් ෂෙයාර්ස් ඉෂුව කරන්න පුළුවන්. කිසිම හයි කැප් එකක් නැහැ. ඉහළ වටිනාකමක් නැහැ. ෂෙයාර්ස් ඉෂුව කරන්න පුළුවන් 50000යි. ෂෙයාර්ස් ඉෂුව කරන්න පුළුවන් 500යි. ඔය විදිහේ අපර් ලිමිට් එකක් නැහැ. ඕන තරම් කම්පැනි එකට appropriate කියලා හිතන ඕනම ෂෙයාර්ස් ප්‍රමාණයක් ඉෂුව කරන්න පුළුවන්. හැබැයි සෙක්ෂන් 52ට යටත් වෙන්න ඕනේ. සෙක්ෂන් 51ට අනුව යටත් වෙන්න ඕනේ සහ කම්පැනි එකේ ආටිකල්ස් වල දාලා තියෙනවා නම් යම් කිසි කන්ඩිෂන්ස් වගේක් ඒ කන්ඩිෂන්ස් වලට අනුව ෂෙයාර්ස් ඉෂුව කරන්න ඕනේ. To issue shares other than ordinary shares, board shall approve the terms, rights, obligations attached to the shares. දැන් section 49 අපි ගිහුවා ordinary shares issue කරන්න පුළුවන්. ඊට පස්සේ කියනවා ordinary shares වලින් පිටතට ගියපු වෙනත් විශේෂ එක්ක preferential rights තියෙන එක්ක voting rights නැති මේ විදිහේ වෙනස් වෙච්ච rights තියෙන shares issue කිරීමේ ඵලයක් කම්පැනි එකට තියෙනවා කියලා. හැබැයි ordinary shares නැතුව මේ විදිහේ වෙනස් වෙච්ච shares වර්ගයක් issue කරනවා නම් උදාහරණයක් විදිහට preferred shares issue කරනවා නම් ඒ කෙනාට දෙන preferred shares මොනවද? ඔවුන්ට දෙන rights මොනවද? ඔවුන්ට තියෙන obligations මොනවද කියලා shares issue කරන්න කලින් board එකකින් approval එකක් ගන්නට ඕනේ. මේ issue කරන shares මෙන්න මේ කියන conditions යටතේ මේ කියන obligations යටතේ issue කරන්න කියලා approval එක ගත්තට පස්සේ තමයි section 51 යටතේදී shares issue කරන්න පුළුවන් වෙන්නේ. Terms approved by the board shall consist with the articles of the company. එතකොට ආටිකල්ස් වල දාලා තියෙනවා නම් කම්පැනි එකේ non voting rights issue කරන්න බෑ කියලා. බෝඩ් එකට approve කරන්න බෑ non voting rights තියෙන shares issue කරන්න. එහෙම issue approve කරනවා නම් උන්ට සිද්ධ වෙනවා කලින් special resolution එකක් pass කරන්න කම්පැනි එකේ articles amend කරන්න. කම්පැනි එකේ articles වලට පටහැනිව කම්පැනි එකේ articles වලට contrary වෙන විදිහට shares issue කිරීමේ බලයක් නැහැ සමාගමට. ඊට පස්සේ මේ විදිහට shares issue කරනවා within 20 days after issuing shares giving such notice to the registrar number of shares issues consideration company stated capital. එතකොට shares issue කරාට පස්සේ කොටස් විකුණුවාට පස්සේ ඒ විකුණපු ප්‍රමාණය කොච්චර shares issue කරාද number of shares issues ඒවයි තිබිච්ච consideration එක අපි දැන් රුපියල් 100 ගානේ shares 10ක් issue කරා නම් රුපියල් 1000කට තමයි අපි දැන් shares issue කරලා තියෙන්නේ. එහෙනම් number of shares 10යි consideration එක රුපියල් 100යි කම්පැනි එකේ stated capital එක 1000යි. ඔන්න ඔය කියන කාරණාවන් ටික රෙජිස්ට්‍රාර්ට notify කරන්න ඕනේ දවස් 20ක් ඇතුළතදී. shares issue කළා දවස් 20ක් ඇතුළතදී මෙන්න මේ කියන කාරණාවන් issue කරපු shares ගාන issue කරපු share එකක වටිනාකම සහ අවසාන වශයෙන් කම්පැනි එකේ stated capital එක මේ කියන කාරණාවන් දන්වන්නට ඕනේ කියලා section 51 සඳහන් කරනවා. ඊළඟට section 52 කියනවා before issuing shares, board shall decide the consideration for shares and resolve that in its opinion the consideration is fair and reasonable to company and to the shareholders. Right? හැම share එකකටම අනිවාර්යයෙන්ම consideration එකක් තියෙන්නට ඕනේ. issue කරන්න කලින් board එක decide කරගන්න ඕනේ මේ share value එක මේ අපි decide කරලා තියෙන share value එකද උදාහරණයක් විදිහට රුපියල් 100ක් කියලා යාලා share value එක decide කරනවා නම් මේ share value එක කම්පැනි එකටත් shareholderටත් fair and reasonable කියලා board එක decide කරන්න ඕනේ. එහෙම decide කරාට පස්සේ තමයි ඒ consideration එකට share issue එකක් සිද්ධ වෙන්නේ. හැබැයි හැමතිස්සෙම මේ consideration එක money consideration එකක් වෙන්න ඕනේ නැහැ. සමහරලාට මේ shares issue කරන්න පුළුවන් future service එකකට. එයා දැන් shares මිලදී ගන්නේ සල්ලි දීලා නෙමෙයි. ඔහු අනාගතයේදී මේ ව්‍යාපාරයට දෙන්න බලාපොරොත්තු වෙන service එකක් මත පදනම් වෙලා තමයි ඔහුට shares නිකුත් කරන්නේ. සමහරලාට ඔහු ව්‍යාපාරයට දෙන දේපලක් සමහරට යම්කිසි පුද්ගලෙක් shares මිලදී ගන්නේ නැහැ. ව්‍යාපාරය පටන් ගන්න අවශ්‍ය කරන land එක
ඔහු ලබා දෙනවා. එතකොට මේ ලෑන්ඩ් එකට ඉන් රිටර්න් ඒ ලෑන්ඩ් එකේ වටිනාකමට කම්පැනි එක මොකද කරන්නේ? ෂෙයාර්ස් ඉෂුව කරනවා. එතකොට මේ ෂෙයාර්ස් වල කන්සිඩරේෂන් එක වෙන්නේ මුදල් වටිනාකමක් නෙමෙයි, කෑෂ් ලැබෙන්නේ නැහැ. ලෑන්ඩ් එකේ වටිනාකමට තමයි ෂෙයාර්ස් ඉෂුව කිරීමක් කරන්නේ. ඔන්න ওই විදිහට හැබැයි කොහොම වුණත් මුදල් වටිනාකමක් හරි මොකක් හෝ කන්සිඩරේෂන් එකක් ෂෙයා එකකට තිබිය යුතුයි. Within 12 days of receipt of consideration, company shall issue shares. දැන් යම්කිසි පුද්ගලයෙක් රුපියල් 100කට කොටස් 10ක් මිලදී අරගන්න, ඔහු රුපියල් 1000ක් මේ අදාළ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ හරි එහෙම නැත්නම් ආයතනයට හරි ලබා දුන්නොත් එහෙම ඒ දීලා දින 12ක් ඇතුළතදී receipt of consideration එක ඒ ගෙවීම වෙලා එහෙම නැත්නම් consideration එක satisfy කළා දවස් 12ක් ඇතුළත කම්පැනි එක විසින් මේ shares issue කිරීම සිද්ධ කරන්නට ඕනේ. ඔන්න ඔය කියන කාරණාව තමයි section 52 යටතේදී අපිට ඉගෙන ගන්න තියෙන්නේ. දැන් අපි කතා කරන්න යන්නේ preemptive rights කියන්නේ මොකක්ද කියලා. preemptive rights කියලා කියන්නේ දැන් initial shareholders ලට එහෙම නැත්නම් සමහරවිට subsequent shareholders ලට වෙන්න පුළුවන්. ව්‍යාපාරයේ දැන් ඉන්න already existing shareholders ලා වගේ ඉන්නවා. දැන් ව්‍යාපාරයට අවශ්‍ය වෙන තවත් රුපියල් 50000ක් share capital එක increase කරන්න. right? දැන් තවත් රුපියල් 50000ක shares issue කරන්න ඕන වුණාම මෙයාලට එක සැරේම පිට පිරිසකට එහෙම නැත්නම් publicly shares issue කරන්න බෑ. මුලින්ම preemptive right එකක් තියෙනවා. new shares issue කරනකොට existing shareholders ලට මුලින් chance එකක් දෙන්නට ඕනේ. ඔවුන්ට opportunity එකක් දෙන්නට ඕනේ මේ 50000 shares ඔවුන් ගන්න කැමති නම් ඔවුන්ට අරගන්න. අන්න ඒ කලින් ඔවුන්ට වෙනත් කෙනෙක්ට issue කරන්න කලින් existing shareholders ලට මේ shares මිලදී ගන්න අවස්ථාවක් දෙන එකට අන්න එහෙම අවස්ථාවක් තියෙන එකට අපි කියනවා preemptive rights කියලා. Section 53 කියනවා subject to the company's articles where a company issues shares which rank equally with or above existing shares. දැන් තියෙන shareholders ලගේ rank එකට සමාන හෝ ඊට වැඩි rank එකක් තියෙන shares issue කරනවා නම් shall be offered to the holders of existing shares. මුලින්ම offer කරන්න ඕනේ existing shareholders ලට. එයාලට issue කරාට පස්සේ තමයි එයාලා ගන්නේ නැත්නම් reasonable time එකකදී එතකොට තමයි publicly ඒ shares නිකුත් කිරීම කරන්න පුළුවන්. And that offer shall remain the offer open for acceptance for a reasonable period of time. එතකොට reasonable කාලයක් මේ shares issue කිරීම සම්බන්ධයෙන් existing shareholders ලට right එකක් දෙන්නට ඕනේ. existing shareholders ලට opportunity එකක් දෙන්න ඕනේ. අන්න ඒ right එකට අපි කියනවා preemptive rights කියලා. ඊළඟට තව එක concept එකක් කියනවා call on shares. මේ call on shares උත් එක්වර අවස්ථා කිහිපයකදී ප්‍රශ්න පත්‍රවලදී සාකච්ඡා කරලා තියෙනවා. When a call is made on a share, company shall within 10 working days give notice to the registrar in prescribed form amount of call and amount of stated capital after making the call. මේ call on shares කියන එක nominal value කියන කාරණාවත් එක්ක තමයි විශේෂයෙන්ම තිබුණේ. මේක වර්තමානයේදී වැඩියෙන් එච්චර පාවිච්චි වෙන දෙයක් නෙමෙයි. දැන් අපි කිව්වොත් මං කියන ෂෙයා එකක වටිනාකම රුපියල් 100යි. right? සමහර අවස්ථාවලදී දැන් මේ ෂෙයා එකේ වටිනාකම රුපියල් 100ක් වුණාට ෂෙයා හෝල්ඩර්ට අවස්ථාව දෙනවා මේක රුපියල් 90කට මිලදී ගන්න. ෂෙයා එකේ වටිනාකම සඳහන් වෙලා තියෙන 100යි. නමුත් ඔහුට රුපියල් 90ක් විතරයි ඔහුගෙන් ලබා ගන්න. අර 100ට රුපියල් 10ක ප්‍රමාණයක් ඔවුන් හෝල්ඩ් කරන් ඉන්නවා. ව්‍යාපාරයට අවශ්‍යතාවයක් ආවොත් එහෙම එවැනි අවස්ථාවකදී ව්‍යාපාරය මොකද කරන්නේ? අර මේ ගැප් එකේ තිබිච්ච රුපියල් 10 මේ ෂෙයා වටිනාකම කෝල් කරනවා. කෝල් ඔන් ෂෙයාර්ස් ඒ වටිනාකම ඉල්ල ගන්නවා. ඒ කියන්නේ ඒ රුපියල් 10 නැවත දෙන්න කියලා. ඒ රුපියල් 10 දැන් සමාගමට ගෙවන්න කියලා කෝල් කිරීමක් ඔවුන්ට ඉල්ලීමක් කරන එකක්. ඔවුන්ට කියනවා නම් දැන් අර මදි වෙලා තිබිච්ච අඩුපාඩු වෙලා තිබිච්ච ප්‍රමාණය ගෙවන්න කියලා. අන්න ඒකට අපි කියනවා මෙන්න මේ රුපියල් 10 නැවත ඉල්ල ගන්න එකට අපි කියනවා කෝල් ඔන් ෂෙයාර්ස් කියලා. එහෙම කෝල් ඔන් ෂෙයා එකක් කරනකොට within 10 working days රෙජිස්ට්‍රාව නොටිෆයි කරන්න ඕනේ amount of call කොච්චර ප්‍රමාණයක් මේ නැවත ගෙන්න ගන්නවද ඒ වගේම ඒ ගෙන්න ගන්න ප්‍රමාණය stated capital එක කොච්චර ප්‍රමාණයක් වෙනවද කියන එක සම්බන්ධයෙන් notify කරන්න ඕනේ. මේක දැන් වර්තමානයේදී ගොඩක් භාවිතා වෙන්නේ නැහැ. මොකද මේ nominal value කියන concept එක නැතිවීමත් එක්ක දැන් share එකක් රුපියල් 100යි නා රුපියල් 100ටම තමයි share එක issue වෙන්නේ. මේ call on shares කියන කාරණාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට මේ distribution කියන වචනය අපි දැන් මේ කලින් පාඩම් ස්ලයිඩ්ස් යනකොට අපිට මේ distribution කියන වචනය ආවා. section 56 කියන distribution act කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක් විදිහට.
Before distribution is made by a company to any shareholder, such distribution shall be authorized by the board. Distribution කියලා කියන්නේ වචනේ පරිසමාප්ත අර්ථයෙන් ගත්තොත් එහෙම, right? As the word itself says, distribution is distributing company's property to its shareholders. ව්‍යාපාරයේ assets, ව්යාපාරයේ properties distribute කරනවා නම් අන්න එහෙම distribute කරනකොට කලින් ඒක board එකකින් authorization එකක් කරන්න ඕනේ. මේ distribution වර්ගයක් තමයි dividends කියලා කියන්නේ. කියන්නේ ව්‍යාපාරයේ ලාභාංශ ගෙවන එක ලාභාංශ ගෙවනවා කියලා කියන්නේ ව්‍යාපාරයේ assets distribute කිරීමක්. එතකොට මේ distribution යටතේ තියෙන එක දෙයක් තමයි dividends කියලා කියන්නේ. එහෙම distribution එක කරනකොට අනිවාර්යයෙන්ම මුලින්ම distribution එක කරන්න කලින් board එකේ authority එක ගන්නට ඕනේ. ඒ වගේම තමයි unless the company articles provide otherwise. articles වල වෙනස් විදිහකට කියලා තියෙනවා නම් ඒ කියන විදිහට එහෙම නැත්නම් board එකෙන් authorize කරාට පස්සේ board decision එකක් ගත්තට පස්සේ මේක shareholders ලගේ ordinary resolution එකකින් pass කරගන්න ඕනේ. එතකොට මේ requirements දෙකම satisfy කරන්න ඕනේ මෙතන තියෙන වචනේ and නිසා. එහෙනම් distribution එකක් කරනවා නම් මුලින්ම board of directors ලගේ authorization එක ගන්න ඕනේ. Then that has to be passed by a ordinary resolution by its shareholders. Now, if the company's article says it has to be approved by a special resolution, then that articles prevails over the section in 56. So, therefore, in such instance, apart from the authority from the board, that particular distribution has to be passed by the approved by a special resolution by its shareholders, right? එතකොට board එක මෙන්න මේ distribution එකක් authorize කරනකොට if immediately after distribution company must satisfy solvency test, then distribution එකක් කරනකොට dividend එකක් එහෙම නැත්නම් ගෙවනකොට ව්‍යාපාරයේ assets company එකකින් පිටතට යනවා. මේ assets ගියාට පස්සේ company එක solvent වෙන්න ඕනේ. company එක බුන්වත් වෙන්නට බෑ. company එකේ කටයුතු කරගෙන යාමේ හැකියාවක් තියෙන්න ඕනේ. එහෙම හැකියාවක් තියනවාද කියලා මුලින් බලලා ඉවරලා තමයි board එක මේකට authorization එක දෙන්නේ. මෙහෙනම් මුලින්ම board එක මොකද කරන්නේ? auditors ලගෙන් මේ company එකට solvency එකක් මේ assets බෙදුවට පස්සේ මේ distribution එක කරාට පස්සේ company එක solvent ද කියලා auditors ලගෙන් certificate එකක් ගන්නවා. solvency certificate එකක් auditors ලගෙන් ගත්තට පස්සේ solvency test එක satisfy වෙනවා නම් විතරයි company එක විසින් directors ලා විසින් මේ distribution එක කරන්න authority එක දෙන්නේ, authorization එක දෙන්නේ. ඒ වගේම තමයි මේ විදිහට directors ලා authorization එක දෙනවා නම් ඒ board meeting එකේදී මේකට agree වෙන කට්ටිය මේ authorization එකට මේ certificate of solvency එකට sign කරන්න ඕනේ with their opinion. එතකොට ඒ sign කරන පුද්ගලයා හදිස්සියවත් යම්කිසි අවස්ථාවකදී solvent කියලා අත්සන් කරලා ඉවල distribution එක කරාට පස්සේ company එක insolvent වුණොත් එවැනි අවස්ථාවකදී අර sign කරපු directors ලා ඒ සම්බන්ධයෙන් liability එකක් ගන්නට ඕනේ. ඔවුන් liable වෙනවා. then මෙතනදී මේ කියන solvency test එකක්. එහෙමත් නැත්නම් ඊට පස්සේ මෙතන කියනවා certificate එකක්. certificate of solvency. මොකක්ද මේ solvency test එකක් කියලා කියන්නේ? section 57 කියනවා මේ solvency test එක කියන්නේ මේකත් අවස්ථා කිහිපයකදී පරණ ප්‍රශ්න පත්‍රවලදී අහලා තියෙනවා. අපි revision video tutorial එකේදී මේක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. section 57 කියනවා a company shall deem to have satisfied solvency test. solvency test එක satisfy කරගන්න criteria එකක් තියෙනවා. if it satisfied, it is able to pay its debt as they become due in the normal course of business. සාමාන්‍යයෙන් එදිනෙදා ව්‍යාපාර කටයුතු කරගෙන ගිහිල්ලා ඒ එදිනෙදා ව්‍යාපාර කටයුතු වලින් ලබා ගන්න ආදායමින් company එකේ debts pay කරන්න පුළුවන් නම් අපි company එක solvency test එක satisfy කරනවා කියලා deemed කරනවා. ඒ විතරක්මදී and they say the value of the company's assets is greater than the value of liabilities and company's stated capital. Right? ව්‍යාපාරයේ වත්කම් තියෙනවා රුපියල් ලක්ෂ 5ක්. company එක loan අරන් තියෙනවා ඔය ආදී විදිහේ වෙනස් දේවල් තියෙනවා රුපියල් ලක්ෂයක්. company එකේ stated capital එක කියන්නේ shares issue කරලා තියෙනවා රුපියල් ලක්ෂ 3ක්. දැන් එතකොට මේ පැත්තේ ලක්ෂ 4යි liability එකයි stated capital එකයි දෙකේම එකතු රුපියල් ලක්ෂ 4යි assets ලක්ෂ 5යි. එහෙනම් assets වල assets වැඩි liabilities සහ stated capital වල එකතුවට වඩා අන්න එහෙමනම් ඔය කියන කාරණාවේදී මේ company එක solvent කියලා සලකන්නට පුළුවන්. හැබැයි හදිස්සියවත් මෙතනදී liabilities තියෙනවා නම් 4000ක්
ස්ටේටඩ් කැපිටල් එක 3000ක් නම් දැන් ඔවුන්ගේ ලයිබිලිටිස් සහ ස්ටේටඩ් කැපිටල් වල එකතුව ලක්ෂ 7ක ප්‍රමාණයක් වෙනවා. එතකොට මේ ලක්ෂ 7ක ප්‍රමාණය වැඩි වෙනවා. කම්පැනි ඇසෙට්ස් ඊට වඩා වැඩි වෙන්නේ නැති නිසා කම්පැනි ඇසෙට්ස් are lesser than the total of liabilities and stated capital. In such instances they are not satisfied the solvency test. They are not deemed to be satisfied the solvency test. In such instances board may not authorize the company to make such distribution. එතකොට solvency test එකක් decide කරන්නේ පළවෙනි criteria එක තමයි normal course of business එකේදී එයාලට ඒ අදාළ ණය ප්‍රමාණය debts ප්‍රමාණය ගෙවා නිම කරන්න පුළුවන්කමක් තියෙනෝනේ සහ company එකේ assets liabilities සහ stated capital වලට වඩා වැඩි වෙන්නට ඕනේ. එතකොට ඔඩිටර්ස්ලා විසින් මේ solvency test එකට අදාළ certificate එක issue කරාට පස්සේ මේ දේවල් determine කරගන්නකොට in determining whether company satisfies solvency test board එක consider කරන්න ඕන documents තියෙනවා. board එක consider කරන්න ඕනේ board shall take into account the most recent financial statements. දැන් 2020 දී ඔවුන් බලන්න ඕනේ 2019 20 කාලේදී තිබිච්ච financial statements. ඒව මත පදනම් වෙලා තමයි ඔවුන් decide කරන්න ඕනේ company එක satisfy කරනවද කියලා මේ solvency test එක. ඒ වගේම දැන් මේ ගිය අවුරුද්දේ financial statements වලින් පෙන්වන්නේ නැති. නමුත් මේ අවුරුද්දේදී දැන් උදාහරණයක් විදිහට මේ කාලේ තියෙන pandemic situation එක. ඒක ගිය අවුරුද්දේ financial statements වලින් පෙන්වන්නේ නැහැ. ඒතකොට මේ pandemic situation එකත් එක්ක ගිය අවුරුද්දේ තිබිච්ච financial statements වලට වඩා වෙනස් වෙච්ච දෙයක් මේ අවුරුද්දේ වෙන්න පුළුවන්. directorsලා එක දන්නවා ඒක financial statements වලට නැහැ. එහෙනම් මේ තියෙන situation එකත් එක්ක distributions කරන්න හොඳ නැහැ කියලා තේරෙනවා නම් ඒ directorsලා දන්න දේවල් directors know or ought to know or දැනගත යුතු කරුණු තියෙනවා නම් අන්න ඒ කියන කාරණාවන් consider කරන්න ඕනේ මේ solvency test කියන එක decide කරනකොට. ඒ වගේම තමයි company එකේ assets සහ liabilities. දැන් මම මේක කිව්වනේ company එකේ total assets තිබ්බ කියලා ලක්ෂ 5ක්. මේ assets determine කරනකොට property එකක value එක determine කරගන්නකොට loan එකක amount එක determine කරගන්නකොට මේ assets සහ liabilities වල value එක determine කරගන්නකොට fair valuation එකක් කරන්න ඕනේ. මේ property එකේ value එක අපිට 2017 තිබිච්ච valuation එක දැන් අරගන්න බෑ. ඒකේ land එකේ වෙනස් වෙලා තියෙනවා, ඒකේ වටිනාකම් වෙනස් වෙලා තියෙනවා. ඒතකොට fair valuation එකක් කරලා තමයි වර්තමානයේ තියෙන assets වල වර්තමානයේ තියෙන liabilities වල valuation එක කරන්න ඕනේ. ඔන්න ඔය කියන කාරණාවන් solvency test එක satisfy වෙනවද කියලා determine කරගන්නකොට board of directors ලා consider කරන්නට ඕනේ. දැන් අපි කතා කරන්නේ stated capital. මේ stated capital කියන වචනයත් අපි ඉස්සෙල්ලා ගොඩක් කතා වුණා කලින් sections කතා කරනකොට. Stated capital in relation to a company means total of all amounts received by the company or due and payable to the company. company එක විසින් shares issue කරනකොට in respect of issue of shares and in respect of call on shares. දැන් මේ call on shares කියන එක නැති වුණා. issue of shares company එක රුපියල් 100 ගානේ shares 10ක් issue කරලා තියෙනවා. එහෙනම් company එකේ stated capital එක 1000යි. right? අන්න එතකොට මෙන්න මේ ප්‍රමාණය total of all amounts received by the company in respect of the issue of shares. shares issue කරලා ඔවුන් ලබා ගන්න total amount එකට අපි කියනවා stated capital කියලා. right? මේකට අපි කියනවා stated capital කියලා. Shares issued for consideration other than cash, board shall determine cash value of such consideration. එක දැන් උදාහරණයක් විදිහට දැන් ඉඩමක් තමයි ඔවුන් consideration එක විදිහට දුන්නේ. දැන් ඉඩමක් කියලා අපිට මේක stated capital විදිහට දාන්න බෑ. මේ ඉඩමේ වටිනාකම අපි cash value එකකට අරගෙන අන්න ඒ cash value එක අපි stated capital එකට එකතු කරන්න ඕනේ. අන්න ඒ විදිහට හැමතිස්සෙම stated capital එක cash value එකක් වෙන්නට ඕනේ. ඔය කරන future service එකක් ඔවුන් කරන වෙනත් මොකක් හරි අපි කියපර විදිහට property එකක් මොන හරි දෙනවා නම් අන්න ඒ දේවල් ඒ විදිහට සටහන් කරන්න බෑ consideration එකක් විදිහට stated capital එකක් විදිහට ඒ consideration convert කරගන්න ඕනේ cash value එකක් විදිහට. ඔන්න ඕක තමයි stated capital කියලා කියන්නේ. ඉතින් ඔන්න ඔය කියන කාරණාවන් ටික තමයි අපිට shares යටතේ ඉගෙන ගන්න තියෙන. shares කියන්නේ මොනවද? shares වර්ග කියන්නේ මොනවද? ඊට පස්සේ අපි කතා කරා issuing of shares. අවසානයේදී අපි කතා කරා විවිධ concepts stated capital solvency test ඔය ආදී විදිහට විවිධ concept එකක් කතා කරා. ඔය concept වැදගත් වෙනවා අපේ හැම ප්‍රශ්නයක් එක්කම. දැන් හැම ප්‍රශ්නයකටම මේ stated capital කියන එක ගැලපෙනවා. හැම ප්‍රශ්නයකටම solvency test කියන එක ගැලපෙනවා. ඉතින් ඒ නිසා මේ shares කියන පාඩම ඉතාමත් වැදගත්. මේ සම්බන්ධයෙන් ප්‍රශ්නත් විවිධ අවස්ථාවලදී විවිධ විදිහට අහලා තියෙනවා. නමුත් අපිට ගැරන්ට් කරලා shares වලින් ප්‍රශ්නයක් ලැබෙයි කියලා කියන්නට බෑ.
මේ ප්‍රශ්නය සම්බන්ධ මේ සබ්ජෙක්ට් එකේදී මේ වීඩියෝ ටියුටෝරියල් එක සම්බන්ධයෙන් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ නම්බර්ස් දෙකින් එකකට ඔයාලගේ ප්‍රශ්න Viber හෝ WhatsApp කරලා ඒ ප්‍රශ්න වලට උත්තර ලබා ගන්න.